දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශාලා විද්‍යාවෙන් බැලුවොත් අද 246 වෙනි වැඩමුළුව ඒක මේ පැත්තෙන් ගොඩක් ඉන්නේ අත්‍තරම කලක් පාවිච්චි භාවනා කරපු පළපුරුදු ඇත්තෝ අපේ පොඩි ස්වාමීන් වහන්සේලා අපි ඉස්ලාම් වතාවට වගේ ස්ථානයටත් ආවේ මම හිතන්නේ භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙන්නේ මම දකින්නේ ඉස්ලාම් වතාවට. ඒක නිසා ඒ පොඩි ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් නැත්තම් පළවෙනි වතාවට සම්බන්ධ වෙන අය පැත්තෙන් පොඩි හඳුන්වා දීමක් කරන්න මම කැමතියි. ඉතින් අපි මෙතෙන් එනකොට ඒ කියන්නේ මේ වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක පිළිවෙලට එනකොට අපි නිස්සාරණ වන වෙනුවෙන් එතෙන්ද නේවාසිකව පැමිණිච්ච හැම කෙනාටම සත්කාර 3ක් කරලා තියෙනවා. තුනක් තියනවා කියලා හිතාගෙන කතා කරනවා. එකක් තමයි ගිහියත් යන සිල් සමාදන් කරවලා තියෙනවා. එයා අඩුම ගානේ 8 සිල් වල සමාදන් වෙලා ඉන්නවා. ඒක නිසා අපි කතා කරන්නේ සිල්ලත් පිරිසකට පොඩි හැමතෝ කොහොමඩක් සාමාන්‍ය දස් සීලය හෝ උපසම්පදා සීලය ඉන්නවා. ඒක අපි සිහිපත් කර ගන්නවා, අදිෂ්ඨාන කර ගන්නවා. දෙක ඒ භාවනාවේදී ඉඳගෙන ඉනකොට කොහොමද අපි මානසිකාරය පවත්න්නේ, සතිය පවත්න්නේ, ඇවිදිනකොට කොහොමද අපි සතිය පවත්න්නේ, එදිනෙදා භාවනා මධ්‍යස්ථානයේ අනිකුත් කටයුතු කරන කොහොම සතිය පවත්න්නේ කියලා මේ වෙනකොට තොරතුරු දීලායි තියෙන්නේ. ඉතින් දන්නවයි කියලා හිතන්නේ මම මේ කතා කරන්නේ. ඉතින් කාට හරි ඒක දන්නේ නැත්නම් තොරතුරු ලැබිලා නැත්නම් කරුණාකර අත උසලා ඒක සම්පූර්ණ කරගන්න ඒක අවශ්‍යයි වැඩ පටන් ගන්න. ඒවා නිකන් ප්‍රාතිමෝක්ෂ දේශනා කරන්න ඉස්සලා කරන පුබ්බ කිච්ච වගේ පූර්ව කෘත්‍ය තමයි. වත් ගන්න ඉස්සලා අත හොදා ගන්නවා වගේ වැඩක්. ඉතින් කමඨාන් වාර්තා ලැබිලා තියෙනවා කියලා මම හිතානයි කතා කරන්නේ. තුන්වෙනි එක තමයි අපේ දිනචරියාව. ඒ වගේ මේ භාවනා මධ්‍යස්ථානයේ අවතුම් පැවතුම් ටික ඒක 247ටම ලියපුවා තියෙනවා අපි ගාව. ඒවා පිළිබඳව අපි කිටි මතක් කිරීමක් කරනවා. අපේ කාලසටහන මෙහෙමයි, වැසිකිලි කැසිකිලි මෙහෙමයි, වතුර මෙහෙමයි, දාන විලාව මෙහෙමයි. ඒ ටික කොහොම ලියලා තියෙනවා. ඉතින් ඒකත් දන්න පිටසක් එක්ක ගමන යන්න ලේසි. දන්නේ නැත්තම් එහෙනම් ඒක අපිට කරගන්න බෑ, මේක අපිට මේ අමාරුකම් මත වෙනවා කියලා අපි ටික සාකච්ඡා කරන්න මේකතු වෙලයි. ඒ නිසා කාට හරි සීලය පිළිබඳව හෝ සිල් සමාදන් වීම පිළිබඳ ප්‍රශ්නක් තියෙනවනේ. නැත්නම් කාට හරි භාවනා කමඨහන පිළිබඳ ප්‍රශ්නක් තියෙනවනේ. ඒ කියන්නේ කොහොමද භාවනාව කරන්නේ, භාවනාව වඩන්නේ කියලා. එහෙම නැත්නම් මෙතන ඉන්න කට්ටියත් එක්ක කොහොමද මම මේ දිනචරියාව කරගන්නේ කියන ප්‍රශ්නක් තියෙනවනම් ඒ කරුණා කරලා පුද්ගලිකව ගන්න එපා. එතකොට හරි වෙහෙසට හිටියේ. අපි ඒක පොදුවේ සාකච්ඡා කරනවා. ඒ නිසා ඒ කාරණා පිළිබඳව කාට හරි හිතට සතුටු මදි නම් මම ওই කියන දේවල් මම දන්නේ නැහැ කියලා කරුණාකරලා අත උස්සන්න. එතකොට අපි උපක්‍රම තියෙනවා අපි ළඟ. ඒක අපිට නැවත ලබලා දෙන්න. දෙක තමන් ඒ කමඨහන් ලැබගෙන භාවනා කරනකොට ඉඳ ගන්න වෙලාවක් හම්බුණා නම් සතියෙන් ඇවිදින්න වෙලාවක් හම්බුණා නැත්නම් එදිනදා වැඩ ටික සතියෙන් කරගන්න උනා නම් ඒ අත්දැකීම පිළිබඳව ගුණාගුණ ප්‍රකාශයක් කිරීම අපි මේලාවේ කමඨහන් සුද්ධ කිරීම ශීර්ෂයෙන් කරනවා. ඒකත් අර ඉස්ලාම දාර්ශනික තමයි අර මුල් කාරණා තුන මතක් කරන්නේ. ඊට පස්සේ දිගටම යන්නේ කමඨහන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන්. ඉතින් ඒක පිළිබඳව වචනයක් කියනවා නම් මෙහි විතරක් අපි පොදුවේ කමඨහන් සුද්ධ කරන්නේ. ඒක නිසා තමන් කැමති තමන්ගේ කමඨහන් වාතාව දුන්නාම ඒ පෙට්ටියක් අපි තියලා තියෙනවා. ඒකට කල්ැතුව තියලා තිබ්බාම නම ගම මුකුත් ඕන කරන්නේ නැහැ. කවුද ලියන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි ඒක සාකච්ඡා කරනවා පොදුවේ. ඉතින් ඒකට අපි සියලුම නවක ප්‍රවීණ සියලු කට්ටියකින් ඉල්ලා සිටිනවා මේ අවස්ථාව ගන්නයි කියලා. කමඨාන් සුද්ධ කිරීම. ඊට අමතරව තවත් කෘත්‍යයක් වෙනවා මේකෙදි ධර්ම සාකච්ඡාවක් යනවා. හැබැයි ධර්ම සාකච්ඡාවට යන්නේ ඔය කියන කමඨාන සම්බන්ධ දේවල් එනතන් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයට තමන් දන්න දේවල් සහ අද ඉඳලා අපි බණකට සම්බන්ධ වෙන හැන්දෑවේ ඒකට සම්බන්ධ දේවල් විතරයි. එතකොට සාමාන්‍ය දහම් පාසල් කොහො බුද්ධ ධර්ම පන්ති උගන්වන දේවල් ගැන සාර්ම සාකච්ඡාවට ගන්නෑ. අපි ගන්නේ අපිට වග වෙන්න පුළුවන්, සපෙලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න විතරයි. දන්නේ නැති දාර ප්‍රශ්න අපි ගන්නෑ. ඉතින් ඒක මුලින්ම කියලා තියෙනවා. මොකද සමහර ප්‍රශ්න අපි ඒකට ප්‍රතික්ෂේප කරනවා. අපි ගන්න මෙතන කාටවත් භාවනා කරන්න අයට අදාළ ප්‍රශ්න මිසක් අනවශ්‍ය ප්‍රශ්න ගන්නෑ. ඉතින් ඒ කාරණා තුන මම හැමදාම මතක් කරනවා. වැඩමුළුව පටන් ගන්න දවසේ මතක් කරනවා සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා. ඉතින් ඊට පස්සේ කෙනෙකුට මෙතන මේ
නිවාසිකව ඉන්න කෙනෙකුට හෝ ශාලාවේ ඉන්න කෙනෙකුට සම්බන්ධ වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මම අර කියපු විදිහට ලිඛිතව ලියලා පෙට්ටිය දාන එක. එතකොට ඒක සාමාන්‍යයෙන් 11:00 විතර වෙන්න ඉස්සලා දාලා තියන්න ඕන. බයලා කරලා හරි ගස්සලා ගන්න එක විතර වෙනවා. අපි වැඩ පටන් ගන්නකොට ඒ වෙලාවේ දාපුවා තමයි ඊගාව දවසට යන්න ඉඩ තියෙනවා. දෙක තමයි අපි විතර මයික් එකක් ඉස්සරහින් තියලා තියෙනවා. කාටරි ප්‍රශ්න ප්‍රකාශයක් මාතෘකාවක් තියෙනවා නම් අත ඉස්සුවාම අපිට අවස්ථාව දෙන්න පුළුවන් මේ තමයි ලියුප එක පැහැදිලි නැත්නම් හෝ ලැබිච්ච උත්තරේ පැහැදිලි නැත්නම් එතනදීම පැහැදිලි කර ගැනීම සඳහා ඒකටත් අපි වෙලා ගන්නවා. හැබැයි ඒකෙදීති කියන්නේ ලිඛිත ප්‍රශ්න වල තමයි මූලිකත්වය දෙන්නේ. අපි සතිವಾರේ පටන් ගන්න ලිඛිත ප්‍රශ්න වලින්. ඊට පස්සේ කාගරි සභාවේ අතේසවිලා තියෙනවනම් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරයේ විසමතාගෙන යනකොට කියන දේ වැටහුන්නේ නැත්නම් අත උසලා සුද්ධ කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි අපි සාමාන්‍ය ධර්ම සාකච්ඡාවේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිණතව දාන්න. ඉතින් ඊට අමතරව මේ තාක්ෂණය හරහත් සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. මම හිතන්නේ 30ක් 40ක් විතර තම තමන්ගේ ගෙවල් වල ඉඳගෙන මේ වෙලාවේ අහනවා. ඉතින් ඒගොල්ලෝ සමහරලාට ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන නැත්නම් ලිඛිතව ඉදිරිපත් කරනවා. නමුත් දැනට මේ වෙනකොට අපිට සම්බන්ධතාවය කැඩලා තියෙනවා කියන එකයි. දැන් හරි කියලා කියනවා. සම්බන්ධතාවය කැඩලා තියෙනවා. ඒකට අපි ක්‍රම දෙකකින් අපිට Zoom තාක්ෂණය හරහා සහ Mixlr එක හරහා ප්‍රශ්න ලැබෙනවා. සමහරට ලිඛිතව ප්‍රශ්න ලැබෙනවා. නැත්නම් ඒත් සංඥා කරන්න පුළුවන් අත උස්සනවායි කියලා. එතකොට අපිට කැමති නම් අපිට පුළුවන් ඒත්තන්ට අවස්ථාව ලැබලා දෙන්න. ඉතින් ඒකට සමහරලාට ලෝකේ විවිධ රටවල් වල ඉන්න අපේ ඇත්තෝ ඒ වගේම විවිධ වයස් වල ඉන්න කට්ටිය ඒකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒක නිසා රිසර්ච් වැඩි ටිකක් මේක පුළුල්ව යනවා. ඉතින් ඒක ඉස්ලාම් දාස් විතරයි අපිට මතක් කරන්න වෙන්නේ. අනිත් ඔක්කොම කවුරුත් වගේ දාන දේවල්. ඉතින් අද ලිඛිත ප්‍රශ්න ලැබිලා තියෙන එකයි කියලායි අපිට වැඩමුළු නායකත්වයෙන් අවසර ලැබිලා තියෙන්නේ. මතක් කරලා තියෙන්නේ. ඉතින් මම ඉල්ලා හිටනවා අපේ සතිವಾರයේ ක්‍රමිකව ආරම්භය පිණිස සම්ප්‍රදාන කුල ආරම්භය පිණිස ඒ ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහ. අවසරයි ස්වාමින් වහන්සේ 246 වෙනි නේවාසික භාවනා වැඩමුළුවේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසර පතනවා. පළවෙනි කමඨහන් ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මාගේ මූල කර්මස්ථානය සක්මන් භාවනාවයි. ලනු පැදුරේ හා වැලි මළුවේ සක්මන් කරන විට සිත කයට යොමු කර පිටස්තර ලෝකයෙන් අයින් වී පාදවලට සිහිය පිහිටුවා ගැනීමට පුළුවන්. එක් පාදයක් තැබීමෙන් අනතුරුව අනිත් පාදය තබන අතර මැද හිස් ස්වභාවයක් දැනේ. පොළවේ තද බව හා විලුඹ වකය අයිනෙන් ඇඟිලි පොළවේ ස්පර්ශවන බවත් විටක තද ශීතල ගතියක් රළු බවත් මස්පිඬු පෙරලෙන ස්වභාවයත් අඳුනා ගැනීමට පුළුවන්. සිත පිට ගියත් නැවත සක්මනට ගැනීමට පුළුවන්. තෙරුවන් සරණයි. ඔය කියන්නේ පළවෙනි වාක්‍ය ටික ගත්තොත් එහෙම මේ සාමාන්‍යයෙන් අභිධර්ම පන්ති වල කියනවා ඉර පායනකොට අන්ධකාරයේ දුරු වීම ආලෝකය ලැබීම තමන් ඒ සූර්යාලෝකයෙන් බබලන්න පටන් ගන්න එක සහ තමන්ට කෙලිම සූර්යා පේන එක කියලා කාරණා හතරක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඕනම කෙනෙකුට සූර්යාලෝකේ නැත්තන් ඉඳලා සූර්යාලෝකේ තියෙන තැනට ගියාම මේ කාරණා හතර අත්දකින්න පුළුවන්. ඉර පායලා තියෙනවා, අන්ධකාරය අයින් වෙලා තියෙනවා, ආලෝකය ලැබිලා තියෙනවා, මගේ ඇඟට සූර්යාලෝකය වැටෙනවා, මට සූර්යා පේනවා. ඒ වගේ තමයි කොයි වෙලාවකරි සතිය පිහිටියොත් ලෝකයෙන් අමතක වෙනවා, අරමුණට හිත යනවා, මට සතිය පිහිටියයි කියලා පේනවා, මෙන්න මේකයි අරමුණ කියලා පේනවා. ඔය හතර කාටවත් කියන්න තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කොච්චර කමටහන් වාර්තා ලියලා තිබ්බත් ලෝකේ පුරාවට ඔය හතර ලියෙන්නේ නැහැ. මොකද ඒක හතර ලියන්න ඉතින් ඔය ලියන ලියමනේ කියලා පැමිණෙන්න ඕනේ. අපි ඔකේ එකක් විතර ලියවෙනවා. සමහර ඒවා එකක්වත් ලියන්නේ නැහැ කමටහන් වාර්තා. ඒ නිසා ඕනම වෙලාවක අරමුණට හිත ගියා නම් ලෝකේ අමතක වෙනවා කියන එක ඒකාන්තෙම සිද්ධ වෙනවා. ඊට පස්සේ මම ඉන්නේ සතියේ මම ඉන්නේ අහවල් අරමුණට මුණ දාලා කියන එකේ යෝගාවචරයට අකාලිකවම වැටෙනවා. ඉතින් කියන එක ඕනම කෙනෙකුට වෙනවා. නමුත් ඒක කියන්න පුළුවන් වෙන්න අනාගාමි වෙන්න ඕනේ කිය. තෝවන් වුණත් ඒක තේරෙන්නේ නැහැ කියන්නේ.
සකදාගාමී වුණත් තේරෙන්නේ. අනාගාමී වෙච්ච දවස් තමයි කියන්න පුළුවන් වෙන්නේ. නන්නත්තර වෙලා තිබුණ හිතෙන් මගේ හිත අරමුණට ගියා. එතකොට මගේ මුළු ලෝකෙම අමතක වුණා. එතකොට මම අහවල් අරමුණේ ඉන්නේ කියලා බව දන්නවා. මගේ හිත සතියේ තියෙන බව දන්නවා. ඉතින් හුඟ දෙනකොට ඒක මම දැන් ඉන්නේ සතිය කියලා සතිය තියෙන බව දන්නේ නැහැ. එහෙම නැත්නම් මේ සතියට එන්න වෙන්න හේතුනේ මෙන්න මේ අරමුණට වාංගු වෙලා තමයි මම මේ සතිය පිහිටුවා ගත්තේ. ඒ නිසා මට ලෝකයක් කරදර මේ වෙලාව අමතක වෙලා ගියා. ආදි වශයෙන් කරුණු හෙල්ලි කරලා ලස්සනට කියන්න පුළුවන් වෙන්නේ ඒ ඕරම් භාගයේ සංයෝජන අයින් වෙච්ච කෙනාට. සමහර පුංචි ළමයි ඉන්නවා අවුරුදු 5 6 ඒව එකක් දෙකක් කියනවා ඒ කට්ටිය. හිතා ගන්න බෑ මොන තරම් මේ හිත පිරිසිදු වෙලා තියෙනවද මේවා කියන වයසක කෙනෙක් ගැන කවදාවත් ලියෙන්නේ නැහැ. ඒක ඉතින් අහන්නම දෙයක් නැහැ. යා කියනවා මේ ආණ්ඩුවේ ප්‍රශ්නයි, කොරෝනා ප්‍රශ්නයි, අල්ලපු ගෙදර ප්‍රශ්නයි ඕව විතරමයි ලියන්නේ. බල්ලයි නරියයි කතාව විසක් කිසිම කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. ඇයි ඒගොල්ලෝ අල්ලගෙන තමයි ඉතින් ගමන යන්නේ අපි. ගියාට මේක කාරණා කිව්වොත් මම දැන් තමයි පොඩි ආමතුරු අල්ලන්න ඉඩ තියෙනවා. ඇල්ලුවේ නැහැ කියලා තරහ වෙන්න එපා. මේක හුඟා ගැඹුරට ගියාට පස්සේ තමයි වෙන දෙයක් කියන්නේ. මේකෙන් කියන්න පුළුවන් සතිය පිහිටවපු ගමන් හරියටම දන්නවා වෙනද නොතිබිච්ච දෙයක් හිතට ආවයි කියලා. ඒක උනේ නැත්නම් වැඩ පුලියෙන් වැඩක් නැහැ. මම දැන් සතිමත් කියන එක දන්නවා. ඒක දැනගන්න ආයෙ වෙන විභාග පාස් කරන්න පැවිදි වෙන්න මොකක්වත් ඕනේ නැහැ. අන්න ඒ දේ අපි ළඟ තියෙන එකක්. දැන් මගේ හිත හරියට එල්ල වුණා. හරියට සූර්යයා පෑවුවා. මම සූර්යයා දිහා බැලුවා. එතකොට මගේ ඇඟට එළිය වැටෙනවා තේරෙනවා. එතකොට අන්ධකාරය දුරු වෙනවා. ආන්නේ හතර එකවර සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක උත්සාහයක් කරගෙන තියෙනවා. මට ඒ වෙලාවට ලෝකේ අමතක වුණා. කකුල් දෙකට හිත ගියා. ඉතින් ඒකට අහනෙකන හිතා ගන්න ඕනේ මෙයා සතිය පිහිටවලා තියෙන්නේ. අරමුණු වෙලා තියෙන්නේ. මෙන්න මේකයි කියන එක ඒවා සමහරව ලියනවා. මෙන්න මේ වෙලාවේ මට සතිය පිහිටුවයි කියලා තේරෙනවා. ඊට පස්සේ මේ විදිහට මට පියවර 3ක් 4ක් එහෙම නැත්නම් මේ සති ධාරාව පවත්වන්න පුළුවන් කියලා ලියනවනේ. ඒක ඇත්තටම අහගෙන ඉන්න කෙනාට හරි සතුටක් ඇති වෙනවා. මේගොල්ලෝ මේ කියන දේ අහනවා, අහන දේ කරනවා, කරලා වැටහිච්ච දේ ලියනවා කියන එක මේ කවුරු හරි කරනකොට ඒක මුළු සභාවටම නම්බුවක්. මුළු සභාවටම සන්තෝෂයක්. ඒච්ච තමයි මට කියන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ දුරස්ත භාවනා වැඩමුළුවෙනොත් ප්‍රශ්න 3ක් තියෙනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒක ඉදිරිපත් කරමු. Zoom එකේ ප්‍රශ්න තියෙනවා. අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ. 21 වෙනි දුරස්ත භාවනා වැඩමුළුවේ පළවෙනි දිනේ Zoom තාක්ෂණය හරහා අපට ප්‍රශ්න 3ක් ලැබී තියෙනවා. ඔබ වහන්සේගෙන් දෙපා නැමෙද අවසරය සිටිනවා ඒ වාර්තා 3 ඉදිරිපත් කිරීමට. හොඳයි. පළවෙනි වාර්තාව අද උදෑසන භාවනා අත්දැකීම මූල කර්මස්ථානය නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළු වීම සහ පිටවීම බැලීමි. හුස්ම ඇතුළු වීම සහ පිටවීම යනුවෙන් ආශ්වාසය ප්‍රශ්වාසයේ දෙස බලා සිටියෙමි. එහිදී නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළු වීම හොඳින් දැනුණු අතර පිටවීම මදක් අඩුවෙන් දැනුනි. හුස්ම පපුව දෙසට ගමන් කරනු සහ නවතිනු දැනුනි. ශරීරයේ සැහැල්ලුව පැවතුනි. භාවනා කරන අතරතුර දිගින් දිගටම සිතුවිලි ඒමත් ඒ සිතුවිලි ඔස්සේ හිත ගිය බවත් ඒත් කරමින් සිටින්නේ හුස්ම බැලීම බවත් ක්ෂණයකින් වැටහෙමින් යලි හුස්ම දෙස බලන්නටත් වූ යෙමි. මෙලෙස නැවත සිතුවිලි ඔස්සේ හිත යෑම බලෙන් හුස්ම දෙස බැලීමත් සිදු කරගෙන ගියමි. එය සටනක් මෙන් විය. ඒ සටන අතරතුර දෙසරයක්ම නාසයේ දැවිල්ලක් හටගත් අතර එයද ඇති වී නැති වී ගියේය. එය උදෑසන පාරිසරික තත්ත්වය අනුව හටගන්නට ඇතැයි සිතාම පහදා දුන් අතර චිත්ත රූප සහ සිතුවිලි ඒමත් ඒවයින් මිදීමත් යලි හුස්ම දෙස බලෙන් බැලීමත් පමණක් සිදුවිය. මාහට අනුකම්පාවෙන් උපදෙසක් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට ගෞරවයෙන් නිදුක් නිරෝගී චිරජීවනය වේවායි ප්‍රාර්ථනා කරමි. ස්තුතියි. එපමණයි ස්වාමීන් වහන්සේ. පළවෙනි වාර්තාව. ඔයකට ආනපානේ නැත්තම් සතියේ හිත පිහිටවන ගමන් නහය කානවන ආයෙ හිඹිසා වෙනවා. ඒ වගේ දේවල් පේනවා.
හිතවිලිත් පේනවා, චිත්ත රූපත් පේනවා. ඉතින් එතකොට මේ ආනාපානෙ ඉන්න ගමන බාහිරේ තියෙන චිත්ත රූප බලන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. නිකන් කාර්යයක් එළවන ගමන් දෙපැත්තේ කන්නාඩි දෙකෙන් බලනවා වගේ. ඉස්සරහින් නෙවෙයි බලන්න පුළුවන්. සමහර වෙලාවට ආනාපාන කතාවක් නැහැ, හිතවිලිමයි ප්‍රකට. ඒකට හිතවිලි වල ඉඳගෙන ආනාපානෙ බලන්න පුළුවන්. ආනාපානෙ ඉඳලා හිතවිලි බලන්න පුළුවන්, හිතවිලි ඉඳලා ආනාපානෙ බලන්න පුළුවන්. ඉතින් මේකේ පේන ගොඩක් වෙලාවට මේ උත්සාහය කරලා තියෙන ආනාපානෙ ඉඳගෙන හිතවිලි බලන්න. ඒක යුද්ධයක් වගේ. නමුත් සමහර වෙලාවට හිත සම්පූර්ණයෙන්ම පිට ගිහිලා හිතවිල්ලමයි තියෙන. ඉඳපු ගමන් ඉඳගෙන ඉන්න බව පේනවා. ඉඳපු ගමන් හුස්ම දෙකක් වැටෙනවා. අන්නේ දෙක වෙන් කළ විස්තර කරන්න හරි අමාරුයි. නමුත් ඒ හිතවිලි වල ඉඳලා ආනාපානෙ බලනවායි කියලා කියන්නේ හොඳටම භාවනා කරලා පුරුදු කෙනෙක්ගේ වැඩක්. හිතවිලි ආවයි කියලා අතාරින්නේ නැහැ. ශ්‍රද්ධාවයි කියලා අතාරින්නේ නැහැ. වේදනාවයි කියලා අතාරින්නේ. ඒකේ ඉඳගෙන තමන් කරන භාවනා දිහා බලනවා. අරතරන් සීරුවට බලන්න බෑ. වරින් වර ආශාස ප්‍රසාර බලන්න පුළුවන්. හැබැයි ඒක හරීම ශ්‍රේෂ්ඨයි බැලීම. මෙයා ඒක පටන් අරන් තියනවා. මම උපදෙස් දීලවත් නෙවෙයි. ඒක යුද්ධයක් වගේ කියලා කියනවා. ඒ මොකද මේ ඉස්සරහා බලනවා, ආයෙ පැත්ත බලනවා, ඩ්‍රයිවිං කරනකොට ඉස්සරහා වීදුරුවෙන් බලනවා, පැත්තෙන් බලනවා, ආයෙ ඉස්සරහා වීදුරුවෙන් බලනවා, පැත්තෙන් බලනවා. මොකද හප්ප ගන්න නැතුව යනවා. ඉතින් ඒක හරිය අවශ්‍යයි ගිහියන්ට භාවනා කරනකොට. මොකද හරියට එකවර ප්‍රශ්න දෙක තුනක් ඔළුවට එනවා. හිතවිලි එනවා, වේදනාව එනවා, සද්ද එනවා. ඉතින් පැවිදියත් අන්ට නැතුව නෙවෙයි. ඉතින් ඒ තීත්‍ත් මේක භාවනාවක් කියලා විශ්වාස කරන්න නම් හිතවිලි ඉන්න ගමන් ආනපානෙ බලන්න පුළුවන්. දැන් මේ දවස්වල මේ වගේ 8 දෙනෙක් බලා මට ලීලෙවනවා. මගේ හිත මෙන්න මෙහෙ පිටි ගියාට කලබල වෙන්නේ නැහැ. පිටි ගිය තැන ඉඳලා හුස්ම දිහා බලපුවාම මෙන්න මේ විදිහට පේනවා. ඒක බලන්න අමාරුයි. ඒක පේන්නේ නැහැ. ඒක පේනවනම් මෙහෙමයි කියලා. ඉතින් ඒකෙන් පේනවා ඒගොල්ලෝ මේ හොඳට සතියක් දන්නවා, ආනාපානෙත් දන්නවා, හිත පිටි ටිකක් දන්නවා. ඊට හිත කලබල කරගෙනත් නැහැ. බලන්න පුළුවන්. මෙයා ඒකට පුහුණු වෙන කෙනෙක් වගේ. ඒ නිසා හිත පිට ගියාට නැත්නම් හිත සිටවිල්ලකට ගියාට සතිය කැඩලම නැහැ. එහෙම ඉක්මන්ගෙට නරකයි සතිය කඩනයි කියලා. එතන ඉඳලා වුණත් මූල කර්මස්ථානේ බලන්න පුළුවන්. අන්න ඒ වගේ සෙල්ලක්කාරකමකට එහෙම නැත්නම් රැඩිකල් වාදයකට සූදානම් වෙලා යන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවන වාර්තාව තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මා ආධුනිකයෙකු බැවින් ලිවීමේදී අඩුපාඩු තිබිය හැක. ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලා සිටිමි. සක්මන කරන විට පළමුව විලුඹ ප්‍රදේශයේ බිම ස්පර්ශ කරන බව හා පාය ඔසවා ඉදිරියට ගැනීමේදී ස්පර්ශ වීම හා ශරීර බර අනුපාතිකව විලුඹ ප්‍රදේශයේ සිට ඉදිරියට ඇඟිලි කරා ගමන් කරන බව, ඇඟිලි වලට දැනෙන බර උපරිම වන්නේ අනෙක් පාදයේ ඔසවා රැගෙන විත් බිම තැබීමට ආසන්න වන විට බවද වැටහිනි. පොළව ස්පර්ශ කරනුයේ දෙපයේ පිටතට වන්නට ඇති ප්‍රදේශ වැඩිපුර වශයෙන් බව පෙනුනි. කුරුල්ලන්ගේ ශබ්ද පැවතියද ඒකාකාරී බව නිසා වැඩි අවධානයක් ඒ වෙත යොමු නොවුණු අතර ඒ අතරතුර පැන නගින විශාල ශබ්දයකට පමණක් අවධානය යොමු විය. නැවතත් එම අවධානය පාදයේ කරා යොමු කරගන්නා ලදී. කමඨහන් වාර්තාව ලියන්නේ කෙසේදයි නිරන්තරයෙන් සිහියට නැගුණි. පර්යන්කය. හුස්ම ඉහළ පහළ යන බව, බඩ පිම්බෙන හැකිලෙන බව දැනුනි. ශරීරයේ තනින් තන සියුම් වේදනාවන් ඉස්මතු විනි. විටක කොන්දේ විටක පපු ප්‍රදේශයේ සියුම් වේදනාවක් දැනුනි. ඒ අතරතුර හුස්ම ඉහළ පහළ යන උදරයේ හැකිලීම පිම්බීම දැනුනි. තොරණක ලයිට් පත්තු වෙන වාසේ නලියන ආකාරයෙන් ශරීරයේ තුල බොහෝ ස්ථානවල සියුම් වේදනාවක් නැති වී යන බව අවධානයට හසු විය. මාහට අනුකම්පාවෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. එපමණයි ස්වාමීන් වහන්සේ. වාර්තාව. භාවනා කරනකොට අර හොඳටම ලං වෙලා බැලුවොත් නැත්නම් හොඳටම ආසන්න වෙලා බැලුවොත් ගොඩක් වෙලා බලහින්දුවොත් අර තොරණක් වගේ තමයි පේන්නේ. හැම පැත්තෙම අරමුණ එනවා. ඒක වැස්ස වෙලාවකට වතුර කඩකට වතුර වැහි බින්දුව වැටලා පෙන නගිනවා වගේ. එහෙම නැත්නම් අබෑට පුපුරනවා වගේ.
එහෙම නැත්නම් පොරිපු පුරන්නා වගේ. ඔය විදිහට හිතවිලි ගොඩාක් එන්න පටන් ගන්නවා. හිතවිලි, සද්දයි, වේදනයි, අරමුණයි. ඉතින් ඒක කියන්නේ හොඳටම හිත කර්මන්නේ වෙලා අරමුණට සමීප වෙලා පේන වෙලාවක්. ඉතින් ඒ වගේ මට්ටමට පළවෙනි දවසේ දෙවෙනි දවස් ගියයි කියලා කියන්නේ සෑහෙන්න හොඳයි. හැබැයි ඒක සාමාන්‍යයෙන් භාවනා කරන එකනට හොඳක් පේන්නේ නැහැ. නැට අරමුණ බලන වෙනුවට අරමුණ ඉතාලම ලඟ වෙලා බැලුවොත් අපි ඕනෙම චිත්‍රයකට ඉතාලම ලඟ වෙලා බැලුවොත් චිත්‍ර පේන්නේ නැහැ. ඒ වගේ සමීප වීම හැබැයි භාවනායේ හොඳ ගුණයක්, සතියේ හොඳ ගුණයක්, සමීපස්ත වීම. හැබැයි ඒතර පේන චිත්‍රේ බොඳ වෙන්න පටන් අරගන්නවා. ආන්න මේ වගේ දෙයක් තමයි ඔය අන්තිම වාක්‍යයේ කීපේ තියලා තියෙන්නේ. මුල් ටිකේ එහෙම නැහැ. ඇවිදිනකොට කකුල පිට ධාරයේ දිගේ බර ගමන් කරන හැටි විස්තර පේනවා. එහෙමම ගිහිල්ලා මේකට මුණට මුණ දාලා හිටන වෙලාවට තමයි අර විස්තර තොරතුරු පේන්නේ. එතකොට මේ උගාක් ලඟ වෙලා බලපුවාම කතන්දරේ පේන්නේ නැහැ ඒ වෙලාවට. මේ මොකාටද මේ මොකද්ද පේන්නේ කියලා පේන්නේ නැහැ. හැබැයි ගොජයක් වගේ එකක් පේනවා. එහෙම නැත්නම් ලයිට් පත් වෙන්න වගේ තොරණක, එහෙම නැත්නම් බත්තලියක් උතුරනවා වගේ, එහෙම නැත්නම් අබ පුපුර තියෙනවා වගේ, නැත්නම් ටීවී එකේ තිත් වැටෙන කෙලවට වගේ පේන්න පටන් ගන්නවා. ඉතින් ඒක දැකලා භාවනායි දියුණුවක් කියලා අවබෝධ කරවලා දෙන්න පුළුවන් නම් ඒක ගුරුවරයෙක්ගේ තියෙන ලොකුම දක්ෂකම. සාමාන්‍ය යෝගාවචරයට ඒක අගේ කරන්න තියෙන්නේ. එයා එතකොට නිදි කිරා වැටෙනවා. හම්මැලි වෙනවා. එපා වෙනවා. මොකද ඉතින් එහාට යාට යන්න හම්බ වෙන්නේ නැහැ. මේ එපා වුණොත් නමුත් අන්නේ වෙලාව හොඳ උනන්දුවක් ඇති කරගෙන මේක මේ භාවනාවේ සමීප උස්තන්න ආසන්න අවස්ථාවක් කියලා යන්න. හැබැයි ඒකට ඉස්මතු කරගන්න දඟලන්න එපා. එහෙම වෙන්නේ නැහැ. ඉස්මතු වෙච්ච වෙලාවේදී අවස්ථාවම ගහරින් නැතුව පාවිච්චි කරන එක කරන්න ඕනේ. ඉතින් සායේ ඈතින් බලනකොට පේන සක්මනයි ලඟ වෙලා බලනකොට පේන තොරණක් වගේ එකයි. එකම දේ දුරස්තව සහ සමීපස්තව බලනකොට වෙනස මේ දෙකට ලැහැත් වෙලා යන්න කියලා කියන්න පුළුවන්. තුන්වන වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ විනාඩි 15ක සක්මන් භාවනාවෙන් පසු අද උදේ පැයක භාවනාව සඳහා වාඩි වුනිමි. ආනාපාන සතිය මගේ මූලික කමටහනයි. වෙනදා ඊතා ඉක්මනින් හුස්ම කරා රැඳෙන සිහිය ඊතා ඉක්මනින් සහැල්ලු වී සියුම් වී නොදැනී යන හුස්ම අද ඊතා ආකූල වූ සිතුවිලි ප්‍රවාහයක් සමග සටන් කරන්නාක් මෙන් දැනුනි. පෙර දින සහභාගී වූ ධර්ම සාකච්ඡාවක මට එකඟ විය නොහැකි දේ ගැන විතක්ක ਵਿਚාර එකකට පසු එකක් ගලා එන්නට විය. හුස්ම පැත්තක තියා ඒවා ගැනම සිතමින් තර්ක කරමින් අනෙක් අයගේ නොදැනුවත්කම විවේචනය කරමින් සහ අනෙක් අයට වඩා අවබෝධයක් මට ඇති බව උදම් මනමින් කාලය කාදමන අයුරු බලා සිටියෙමි. නැවත ප්‍රස්වාසයේ වෙත සතිය ගෙන එන්නට මගේ සිතේම තවත් කොටසක් ඊතා වෙහෙසක් දැරුවද එය ඊතා අසීරු කටයුත්තක් විය. මගේ මෙම භාවනා කාලය තුල මම කඩුව දුන්නේ මායයට බවත් කොපුව දුන්නේ බුදුන්ට බවත් ප්‍රත්‍යක්ෂ විය. විඥානයේ මවන මායාවට සම්පූර්ණයෙන්ම යට වුනි. මේ කරන අතරතුරද ඒ ගැන දැනුවත් භාවයක් තිබුණත් එයින් මිදීමට ශක්තියක් නැති විය. මෙවැනි අවස්ථාවක මා කුමක් කළ යුතුදයි මට අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා. එපමණයි ස්වාමීන් වහන්සේ තුන්වන වාර්තාව. මුත් ඇත්තට මේ වෙලාවේදී මේ කඩුව දුන්නා මෙයාට කොපුව දුන්නා මෙයාට කිව්වට ඒකත් මම කරපු එකක් නෙමෙයි. ඒ මගේ ඕනකමින් කැමැත්තෙන් දෙන්න නෙමෙයි වෙච්ච දේ පේනවා දැන්. භාවනා කරන්න අරමුණක් නැත්නම් සතියක් නැත්නම් මොකක්වත් පේන්නේ නැහැ. මොකද ඉන්නේ වල්ලලියේ කැලේ ඉන්නවා කියන කිසිම තේරුමක් නැහැ. අරමුණක් තියෙනකොට සතියක් තියෙනකොට තියෙනවා. මේ යන්නෙම යන්න පාර තියේදී ලඳු කැලෑව එක්කමයි. ඉතින් ඒකට කනගාටු වෙන එක තමයි තකතිරුකම කියන්නේ. ඒක වෙච්ච දෙයක් මිසක් කරපු දෙයක් නෙවෙයි. මම මේ ලඳු කැලෑවගේ යන්න ඊයේ වෙච්ච ධර්ම සාකච්ඡාව ගැන හිතේ හිතන්නේ හිතෙනවා. එතකොට මේ ඉස්සරහින් තියාගත්ත අරමුණට කෙනෙහිකමක් වෙනවා. ඉතින් ඒක මේ මම කරපු දෙයක් කියලා කියා ගන්න කෙනා තමයි තැවෙන්නේ. මේක ධර්මතාවයක්. මේක චිත්ත නියාමයක් නෙවෙයි වැඩ කරන්නේ. ඒක දිහා බලලා වාර්තා කරන්න පුළුවන් නම් මෙහෙමයි මම නම් ගියේ නම් භාවනා කරන්න තමයි උනේ නම් මෙන්න මේ ඊයේ වෙච්ච සාකච්ඡාව කරුණු කාරණා මත වෙච්ච ගුණයි කියලා එච්චරයි. ඒක අරක හොඳයි මේක නරකයි මොකුත් නැතුව ඒ වාර්තා කරන්න බැරි මේ මම තමයි හිත මේ
ඊයේ දේවල් කල්පනා කර හිටියේ. මගේ හිතට තමයි අරමුණු කර ගන්න බැරි වුණේ කියලා මේ ස්වභාව සිද්ධිය. ඒකට මේ ආත්මාවරූಢයක් කරලා කතා කරන්න යන එක තමයි පුත්තජනයා කතා කරන කිසිම දෙයක මොනම හරපද්ධතියක්වත් නැහැ. මේ කොයිද යන ලන්දක් මං කෙරුවයි කියලා පටන් ගන්නවා. ඊට පස්සේ තියන ක්‍රම යන්නේ ප්‍රබන්ධයක් විතරයි. ඒක නිසා හැම එකටම අපි කරන්නේ පුද්ගල ආරෝපණයක් කරනවා. ඒක කරලා තියෙන පච වෙන එක තමයි වෙන්නේ. කඩුව දෙන්නේ කොහොමඩක්වත් මේ වස්සද්දෙකුට. මනමේ කුමාරයට නෙවෙයි. ඉතින් අර මම කරා කියනකොට තමයි හරි ලැජ්ජාවක් එන්නේ. ගෝක් භාවනා කරන්න තියෙනවා. මගේ ඊතරම ජඩකමක් නැහැ. හැබැයි ඊට එක එක උරුලා ගති නිසා මේක පිටපාරේ යනවා. ඒක දිහා බලන්න පුළුවන් නම් බලලා නොතැවි ඉන්න පුළුවන් නම් ඉතින් වැඩමුළු 4ක් 5ක් 6ක් කතා කරපු කෙනෙක් කියලා හිතන්න පුළුවන්. මේකෙනත් හැබැයි බලන්න පුළුවන් බව කියනවා. හැබැයි මම මාර පාක්ෂික වුණා. මම බුද්ධ පාක්ෂික වුණේ නැහැ කියලා වගේ ඒ චෝදනාවල් වැරදි ඉංගමනයක ඉඳලා කරන වැරදි දෘෂ්ටියක ඉඳලා වැරදි සංකල්ප වලින් ඉඳලා කරන්නේ. ඔක සාමාන්‍ය වාර්තාවෙන් අරින්නේ. මේ වාර්තා කරනකොට ඉබේම ප්‍රශ්නෙට උත්තරය ලැබෙයි. ඔය විදිහට වාර්තා කරුවොත් නම් ඉතින් දිගටම ප්‍රශ්නෙත් එක්ක කොටිවලි ගැල්ල ගත්තා වගේ පැටලෙවි තමයි යන්නේ. නිසා මේක හුදු වාර්තාකරණයක් කරන්න මනින්න කිරන්න යන්න එපා. මේ වෙන දෙයක් විදිහට දැක්කොත් වැඩේ කොට කියලා කියන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. අපිට තව එක ප්‍රශ්නයක් ලැබිලා තියෙනවා ඉංග්‍රීසි භාෂාවෙන් ඉදිරිපත් කරන්න අවසරයි. හොඳයි. ගිම්හානිට ආරාධනා කර සිටිනවා එම ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. කමඨහන් report number 4. Dear Bante, when I am walking, soon I feel the hardness at head area and flow of energy between feet and head, back and forth. Eyes are almost fully closed but can just see the path. After another 5 to 10 minutes, these feelings and vibration vanish with a clear view of the path in front. Some tiny sparking feelings appear everywhere of the body, but they are subtle. This situation remained for another 20 minutes or so. Simply walking with eyes open as one body, as in a self-drive or autopilot mode. There are hardly any thoughts, open to all senses. Very tiny vibration at the top of the head only. After this pace with nothing substantial happening, it returns to a pace with energy flow and feeling of head. I had 1 hour of walking. About 2 of these cycles passed. I am not too sure what is exactly happening. However, from Ananda Sappaya Sutta, I learned the vibrations are the symbol of objects. So less vibration should be better and to be the way forward. Am I correct? However, the state of less vibrations is almost nothing is happening but simply walking. Appreciate Bante's kind advice to sort this out. Theruvan Saranai. Wish Bante achieved Nibbana in this very life. That's all. Object can be observed in 3 ways. One thing is the shape of the object, and then it more closer continuity leads to the manner of the object, and then still continuation, the ultimatum is the natural characteristics. The vibration is known as the manner, how it happens. So therefore, whenever you are observing the object and come close to the object, the vibration is a common language, and that also has some kind of sometimes waves like, sometimes spikes like, sometimes just vibration. So it is also part and parcel of the object, but it's a object evolved into a vibration. So if you can keep the vibration in view with, you are progressing. So if you can maintain whether it is in the shape or manner or natural characteristic, mind is progressing. So without interfering, without any judgmental, let the vibration happen. It is kind of a massaging. It's a kind of a acupressure, giving a massage. Whole body get massaged, and it's a very healthy thing. Please let it happen continuously. Echara.
අවසරයි ස්වාමින් වහන්සේ තව ප්‍රශ්නයක් ලැබිලා තිනවා මේ දැන් ඊමේල් හරහා ගිය බ්‍රහස්පතින්දා බණ සම්බන්ධයෙන් කියලා ඉදිරිපත් කරන්න අවසරද? හොඳයි. දෙපා නැමද ගෞරවයෙන් අවසර පතමි. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිතර අපට දෙන අවවාදයක් භාවනා කරනකොට හෙළි කළ යුතුයි වෙන දේවල් කියා පසුගිය බ්‍රහස්පතින්දා දේශනාවේදී ගෞරවනීය ස්වාමින් වහන්සේ දේශනා කළේ නම් කරන හැමදේම සංකාර විතක්ක වන බවයි. මා කෙරෙහි අනුකම්පාවෙන් මෙම කරුණු පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය මොන කාරණා පිළිබඳ කියලා ප්‍රශ්න නගනවා නම් මට විස්තර කරන්න පුළුවන් නැත්නම් ඉතින් ඔය කියපු ටික විතරයි මට කියන්න තියෙන්නේ. තමන්ගේ ජීවිතේට සම්බන්ධ වෙච්ච මොනවාරි සිද්ධියක් කිව්වොත් අපිට පුළුවන් ටිකක් ඉස්සරහට යන්න. ඊට වැඩිය ඔය මට්ටමින් ඉතින් යන්න අමාරුයි. ඒ නිසා තමන්ගේ අත්දැකීම කිව්වොත් අපිට පුළුවන් ටිකක් සාකච්ඡාවට ගන්න නැත්නම් නම් කරපු හැම දෙයක්ම අර විදියට අපිත් එක්ක එල්ලිලා එන්න පටන් ගන්නවා. නම් නොකර ඉඳීම තමයි අපි භාවනා කෙලවරනකොට වෙන්නේ. ඉතින් ඒකට බලාගෙන යන්න කියලා තමයි ඉතින් කියන්නේ. ස්වාමීන් වහන්සේ ඊමේල් හරහා ලැබිලා තියෙන ප්‍රශ්නේ පමණයි. අතක් එසවිලා තියෙනවා අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද? අද නම් පුළුවන්. හරි. එහෙමනම් මහේෂා මහත්මිය කරුණාකරලා අන්මියුට් කරලා ප්‍රශ්නය ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ඇහෙනවද? ඇහෙනවා. ස්වාමීන් වහන්සේ මම ස්වාමීන් වහන්සේගෙන් කමඨහන් ප්‍රයෝජනයට අරගෙන භාවනාව කරගෙන යනවා එදිනෙදා දිනපතාම මේ මට ඇත්තටම වார்த்தාවක් විදියට කියන්න තියෙන්නේ අර ස්වාමීන් වහන්සේ පහුගිය දවස්වල කෙනෙකුට කමඨහන් දුන්නා කීප වතාවක්ම මේ අරමුණේ ඉඳගෙන අරමුණ දිහා බලන්න ඊට පස්සේ අරමුණේ ඉඳගෙන සිතුවිල්ලක් එනවා නම් ඒක දිහා බලන්න ඊට පස්සේ සිතුවිල්ල ඉඳගෙන සිතුවිල්ල දිහා බලන්න ඊට පස්සේ සිතුවිල්ලේ ඉඳලා අරමුණ දිහා බලන්න කියලා. මම මේ ගිය සතියේ ඉඳලා ඒක භාවනා කරන අතරතුර සිතුවිල්ලක් ආපු වෙලාවට ඒක ප්‍රැක්ටිස් කරන්න උත්සාහ කළා. මුලදී මට ටිකක් අමාරු වුණා සිතුවිල්ලක ඉඳලා අරමුණ දිහා බලන්න. ඇත්තටම මට දැන් අරමුණ නිකන් ඔටෝ පයිලට් දාලා කියලා අපි ඉස්සර එහෙම එකකුත් කතා කළා මේ ඒ වගේ අරමුණේ ඉන්න පුළුවන් දිගටම මට ඒක දැනෙනවා. ඒ අතරතුර සිතුවිල්ලක් ආවම සිතුවිල්ලත් මොකද්ද කියලා බලලා මම ආපහු අරමුණට ආපහු එන්න පුළුවන්. ඒ වගේම අරමුණට ගිහිල්ලා අරමුණේ ඉඳගෙන සිතුවිල්ල දිහා බලන්න පුළුවන්. අරමුණ ඊට පස්සේ සිතුවිල්ල ඉඳගෙන සිතුවිල්ල දිහා බලාගෙන ඉඳලා ඊගාවට ආපහු ටක් ගාලා අරමුණට එන්නත් පුළුවන්. ඒ වගේ ඉස්සරහට පස්සට ඉතින් ඒ හතර විදියටම කර කර ඉන්න පුළුවන්. දැන් එහෙම ඊයේ දිගටම මම හිතන්නේ මුළු වෙලාවම වගේ එහෙම ඉන්න පුළුවන් වුණා. අද මට බොහෝ වෙලා ඒ ක්‍රියාදාමය කර කර ඉන්නකොට ඊට පස්සේ මට තේරුණා මම දැන් අර නොදැනී ඉන්න සිටුේෂන් එකට යන්න එනවා කියලා මට. ඊට පස්සේ මම හිතුවා මම ඒකටත් ගිහලා බලනවා. මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මං එතන මං හුඟ වෙලා රැඳිලා හිටියා කියලා මට දැනුණා මං ඒකෙන් එළියට ආවට පස්සේ. ඊට පස්සේ මං ආපහු අර ප්‍රැක්ටිස් එකම කරන්න ගත්තා. දැන් මට තව වෙලා තියෙනවා වගේ නේද? තාම ළම එක ගියේ නෑ. ඒ හින්දා මං ආපහු පොඩි අරමුණක් දෙකක් එනකොට ඒක දිහා බලන් හිටියා. ඊගාවට ඒ දේ කරගෙන ගියා. මේ ස්වාමීන් වහන්සේ මට එතනින් එහාට උපදේශක් බලාපොරොත්තු වෙනවා. මම ඒ කරපු විදිය මේ නිසියාකාරව හරිද කියලා සහ මේ මං එහෙමද කරගෙන යන්න ඕන දිගටම කියලා. තෙරුවන් සරණයි. ඔතේ හතර ආකාරයට බලනවා නම් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් ගෙදර වැඩ කරුවත් හැම වෙලාවෙම ඔච්චර තමයි ජීවිතය කියන්නේ. ආයෙකට භාවනා කරනවා කියලා වෙන කාලයක් ඕනේ නැහැ. හිත දිහා බලන ඕනම වෙලාවක ඔච්චරයි තියෙන්නේ. ඉතින් එතකොට මේ භාවනා මධ්‍යස්ථානට ආව මේ ඉඳගෙන භාවනා කරන මේ සක්මන් කරන මොකක්වත් අවශ්‍ය නැහැ. ඕනම දෙයක ඔය තියෙන හතර කොන් තමයි තියෙන්න පුළුවන්. ඉන් එහාට යනවනේ නිවන තමයි. ඉතින් හැම වෙලාවෙම දවසේ හැම වෙලාවෙම හිත ගැන බලන වෙලාවේ මොන වගේ දෙයක්ද ඒ සිද්ධ වෙන්නේ කියන එක ඔක මේ භාවනා කරන කාලය කියලා සීමා කරන්නේ නැතුව දවසේ පැය 24 පුරාම යොදවන්න කියන එක තමයි කියන්නේ. ඒතකොට Tamanට හැම තැනකදීම ඕනම තත්වයකට යන්න ඉස්සෙල්ලා ලෑස්තිලා යනවා.
මං යන්නේ මං බලන්න යනකොට ඉස්සලා දෙනවා මෙන්න මේක තමයි බලන්න යන්නේ. මේක තමයි අහන්න යන්නේ. මේ වගේ තැනකට මං යන්නේ. මෙතන ගියාම හිත ඇවිස්සෙනවා. මෙතන ගියාම හිත තැම්පත් වෙනවා කියලා. ඇවිස්සුනත් ඒකත් භාවනාවක් වෙනවා. ඒ නිසා දවස පුරාම යොදවන්න කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තවත් පොඩි දෙයක් දැන් ගෙදර දොරේ ඉතින් තව 3 දෙනෙක් එක්ක ජීවත් වෙන්නේ මේ මහත්තයයි ළමයි දෙන්නයි. දැන් සමහර වෙලාවට ඉතින් මම ගෙදර දොරේ වැඩ කරනකොට සතිමත් වෙලා ඒවා කරගෙන යනකොට ඔන්න දුවගෙන ඇවිල්ලා මොනවා හරි කියනවා කිව්වම මට ඒක ඇහෙන්නේ මට ඇහෙන්නේ ඉතින් මං ඊට පස්සේ කියනවා චුට්ටක් ඉන්න කියලා මං දැන් එළියට ඇවිල්ලා මං කියනවා මට ඇහුන්නේ නැහැ කිසි දෙයක් කියන්න කියලා. ඉතින් දැන් මට බනිනවා ඒකට. අහගෙන ඉන්නේ එහෙම නැත්නම් මේ ඔය අහගෙන ඉන්නේ කියලා ඉතින් මට දොස් පවරනවා. ඉතින් මං අහිංසකව ඒකට මම මුකුත් කියන්නේ නැහැ. ඉතින් අනුකම්පා කරනවා මේ ඒ බණින එක ගැන. මං කියන්නේ නැහැ මම මේ වෙන එකක් මේ භාවනාව කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. සතිමත් කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ ගෙදර මං. ඊට පස්සේ මේ ඉතින් ආපහු රිපීට් කරනවා. දැන් ඉතින් මට චෝදනා එනවා. කන ඇහෙන්නෙත් නැහැ, අහගෙන ඉන්නෙත් නැහැ ගෙදර වෙන ඒවා කියලා. ඉතින් ඒක මට අදාළ නැහැ ස්වාමීන් වහන්සේ. මේ ඒ වගේම දැන් කවුරු හරි ඔය දැන් මතභේදයක් ඇවිල්ලා මොනවා හරි කාරණාවක් මට නිකන් එරෙහිව වගේ කියවෙනකොට වැඩ කරන වෙලාවට හරි එහෙම නැත්නම් කවුරු හරි කණ්ඩායමක් එක්ක ඉන්න වෙලාවටත් මම ටක් ගාලා මට ඒකට කතා කරන්න ඕනේ නැහැ කියලා මම මගේ සතිමත් මෝඩ් එකට දාගන්නවා. දාගත්තම ඉතින් ඒ වෙලාවට මට වාසියක් වෙනවා. ඒගොල්ලෝ මට තේරෙනවා මේ පසු බැහැලා යනවා කියලා. දැන් වැඩ කරන වෙලාව හුඟක් වෙලාට වැඩ කරන තැනදී ආගියුමන්ට්ස් වලට පැටලෙන්න එන්නේ නැහැ. මම කැමති නම් මම කරන්නේ මම කියනවා මම no I don't like it, that's not the way that I'm thinking කියලා. ඊට පස්සේ මම දාගන්නවා මගේ මෝඩ් භාවනා මෝඩ් සතිමත් මෝඩ් එකට දාගත්තම ඒගොල්ලෝ මොනවද කියන්නේ කියලා අතර මට ඇහෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ බලාගෙන ඉඳලා ඉතින් පස්සු බහිනවා. එතනම වාසියක් වෙනවා. ඒ වැඩ කරන තැනකදී ගෙදරදී නම් අර පොඩ්ඩක් අනිත් අයගේ අප්‍රසාදයක් පොඩ්ඩක් තියෙනවා. මම හිතනවා ඒගොල්ලෝ ඒකට පුරුදු වෙයි කියලා ස්වාමීන් වහන්සේ. ඔය ඉස්සරහට කියන්නේ නැතුව යනවා. ඉතින් මේ ගෑන්ට කියලා වැඩක් නැහැ. මම කවුරක්වත් දැන් කියන්නේ නැහැ. මොනම දෙයක් කියන්නවත් මට එන්නේ නැහැ. මට වුණා කිය. ආයි කියලා අහන්නෙත් නැහැ මට වුණා කියන්නේ ඔව් මොකද්ද මට වුණා කිය. ආයිසරක මට වුණා. මට ඕනනම් දැන් ලිඛිතව දෙන්න මම පස්සේ බලන්න මට ඇහින්නේ නැහැ. මට කවුරුත් මොනවත් කියන්නේ නැහැ. කිව්වට මං කිසි දෙයක වගේ ගන්න මම පැවිද්දට ආවේ මේ කවුරුත් පිනවන්න නලවන්න නෙවෙයි. කාලයක් තිබ්බ හොඳට අහුම්කම් දෙන දැන් ඇහෙන්නෙම නැහැ. ඒ යන්නේ වයසයිනේ. ඉතින් අමාරුසයිගේ මට වුණා එක තමයි දාන්නේ. ඒ අමාරුසයිගේ මට වුණා මෝඩ් එකේ දාන්න සති මෝඩ් එකට දාන්න එපා. මට වුණා මෝඩ් එක දාපුවා මේ විනියට කිව්වට නෑ බීරියලියට වේනා ගායනා කරා වගේ කියලා අපි අයින් කළා. ඔෆිස් එකේ වෙන වැඩේම වෙනවා ගෙදරදී. බය වෙන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එක්කෝ ගෙදරේ නිවන් දකි එහෙම නැත්නම් කපල කොටලා ගඟට විසි කරයි කෑලි කෑයි කියලා. ස්වාමීන් වහන්සේ තව අතක් එසවිලා තියෙනවා අවස්ථාව දෙන්න පුළුවන්ද? අදට දෙනවා. අද ඉතින් අපි වැඩි ලව් එක පටන් ගත්ත දවසේනේ කමන්නේ. හරි චමි මහත්මයා කරුණාකර අන්මියුට් කරලා ඉදිරිපත් කරන්න. තේරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. මේ ගැටලුව දැන් මේ මිට වසර දෙකකට මේ ආනාපාන සතිය කරන්න කියලා. ඒ කියන්නේ හුස්ම දිහා කියන්නේ දවස් 4ක් එක දිගටම හුස්ම ඉහළ පහළ යන දිහා අධික වීරයෙන් S2කින් වගේ තමයි කියන්නේ අධික වීරයෙන් ඒ දිහා බලන්න උත්සාහ කරා. ඊට පසු කාලේ ස්වාමීන් වහන්සේ මට යම්කිසි හිසේ කැක්කුමක් වගේ ඇති වුණා. හිසේ කැක්කුමකුයි ඊට පස්සේ අර තොල්වල ඉහළ කෑවෙලේ සාමාන්‍යයෙන් අර අපි සිග්නල් වගේ දන්තාලේපයක් ගෑවම සාමාන්‍යයෙන් අර දැනෙන යම්කිසි සීතල ගතියක් වගේ එන්නේ ගතියක් වගේ දැනෙන්න ගත්තා. ඒක ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 2ක් විතර ගිහිල්ලා ස්වාමීන් වහන්සේ ඒක යන්තම් මට තියෙනවා කියන වැඩක් කරනකොට ඒක දැනෙන්නේ නැහැ. නමුත් අර ඔළුවේ ඉදිකටුවන් ඉන්න වගේ ගතියයි අර නිකන් තොල්වල ටිකලින් අර සීතල ගතියක් වගේ එකක් ඒක දැනෙනවා ස්වාමීන් වහන්සේ. මට තියෙන ගැටලුව මම දිගටම ආනාපාන සති භාවනාව කරොත් මේක වැඩි වෙයිද නැත්නම් මේක වළක්වා ගන්න ක්‍රමයක් තියෙනවද? නැත්නම් ආනාපාන භාවනාව පස්සෙක තියලා පිම්බීම හැකිලිම හෝ සක්මන් භාවනාව වැනි භාවනාවකට යනවද නැත්නම් මුකුත්ම නොකර ඉන්නවද කියන ගැටලුව ස්වාමීන් වහන්සේ. ත්‍රිවන් සරණයි. ඔතේ දැනෙන එක සතියේ තියෙන බවට ලකුණක් කරගන්න ඔළුවේ ඉදි කටුව ගෑනවා සීතලක් දැනෙනවා ඒ වෙලාවට සතිය පිටවලා. ඒතරයි වෙන අරුණු හොයන්න යන්න එපා. මොනවා නොකර ඉන්නත් එපා. මේක සතියට බාධාවක් හිරියටයක් අරියාදුවක් නෙවෙයි. සතිය පිටව බවට ලකුණක්. අපේ ජීවිතේ මතුවෙන හැම දුකක්ම
සතිය පිහිට බවට ලකුණක්. ඉතින් අපි ඒවට පැන්ඩෝල් බොනවා, කොත්තමල්ලි බොනවා, වේදනානාශක ගන්නවා. ඕව කෙරුවට හරියන්නේ නැහැ. ඒකෝට සතිය පිහිටන්නේ නැහැ. ඒ නිසා ඒවට එන්න දෙන්න. ඒව එන්නේ වර්තමානෙමයි, මටමයි, මෙතනදීම තමයි. ඉතින් අන්නේ එන දෙයට සාදර වෙන්නේ නැතුව අපි ආනපානට යනවද නිකන් ඉන්නවද කියලා අනවශ්‍ය ප්‍රශ්න දාගන්න එපා. මේ ඇහි මූණේ කනේ නාසයේ මේ දැනෙන දේවල් සතිය දියුණු නිසා ඉන්ද්‍රයන් තියුණු වීම නිසා ඇති වෙන දෙයක්. ඒක සතියේ තියෙන බවට ලකුණක්, සතියේ ප්‍රතිඵලයක්, ප්‍රශ්නයක් නෙවෙයි. සතියට ලැබිච්ච දෙන උත්තරයක් කියන පැත්තෙන් බලන්න ගියොත් අපිට මේක හේතු වෙනවා සතිය පිහිටවා ගැනීමට උත්සාහයක් කරලා බලන්න. ඔය කීප දේ කරලා බලන්නකෝ. ඒ දැනෙන දේත් එක්ක සතිවත් වෙන්න ඉච්චරයි. සුරංගි. එහෙමයි සයින්හස තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ සූම් තාක්ෂණය හරහා එපමණයි ප්‍රශ්න තියෙන්නේ. කනගාටුවද? නෑ අද හොඳ ප්‍රශ්න ටිකක් ඉදිරිපත් වුණා ස්වාමීන් වහන්සේකින්ද සතුටුයි. හොඳයි. මේ කවුරුත් සභාවට තියනවාද වෙන මොනවාරි මේ යන වැඩ පිළිවෙල පිළිබඳව තමන්ගේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න නැත්නම් අපි සතිವಾರය સમાપ્ત කරන්නයි යන්නේ. කටට කියන්න දෙයක් පිසුදු කරගන්න දෙයක් එහෙම තියනවාද? හොඳයි. එහෙම නැත්නම් අපි දෙකමාරට ගහමු ගෙඩියක්. ඒතර අපි දෙකමාරට නැවත මෙතන එකතු වෙනවා පරියංග භාවනා. අපිට පුළුවන් 3යි කාලේ 3මාර විතර නිකන් පැයක් විතර පරියංගෙදී. ඊට පස්සේ පැය භාගයක සක්මනකට පස්සේ 4ට ධර්ම දේශනාවට යනවා. මම හිතන්නේ එහෙම තමයි කාලසටහන යොදලා තියෙන්නේ. ඉතින් ඒ වෙන සභාවට කියන්න දෙයක් නැත්නම් අපි මෙතනින් සතිವಾರය સમાપ્ત කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.